නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ලෝකයේ සත්‍ය తত্ত্বය අපේ මනසට ගෝචර කරගන්න පුළුවන් ක්‍රමවේදයන් මේ ලෝකෙට පහළ කරමින් එතෙක්ම අන්ධකාරයේ වැහිලා ඉන්න අපිට ලෝකයේ සත්‍ය తত্ত্বය අරමුණු වෙන්නේ නැහැ. අන්ධකාරයේ කියන මෝහ අන්ධකාරයේ සැබෑවටම සැබෑ අන්ධකාරයේ ඉන්න අන්ධයෙක් අතින් අහුවෙන දේවල් ස්පර්ශ කරමින් මේක පුටුවක් වෙන්න ඇති, මේක මේසයක් වෙන්න ඇති, ඒ වගේ හැඩතල පිළිබඳව සැබෑ අරමුණක් නැතුව නොයෙකුත් අරමුණු ඇති කරගන්න ස්වභාවයන් තියෙනවා. අන්න ඒ වගේ නමුත් එක පාරටම ආලෝකය ලැබුණොත්, එයාගේ ඇස්වලට පෙනීම ලැබුණොත් එයාට ඒතන තියෙන දේවල් හඳුනාගන්න, හරියටම හඳුනාගන්න අවස්ථාවක් ලැබෙනවා. අන්න ඒ වගේ අපිට අපේ ජීවිතය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ අපිට අපේ ජීවිතය අවබෝධ කරගන්න, සැබෑ තත්ත්වය අවබෝධ කරගන්න අන්ධකාරයේ ඉන්න කෙනෙකුට එළිය පහළ වුණා වගේ. ක්‍රමවේදයක් අවස්ථාවක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාම. ඒකයි අර ධර්මය දැනගත්ත මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන උදම් අනන්නේ අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම සෙය්‍යතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය. මේ විදිහට මේ යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරු වුණා වගේ, වැහිලා තිබ්බ දෙයක් ඇරුණා වගේ, අන්ධකාරයේ හිටිය කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ මේ විදිහට උදම් අනන්නේ ඔන්න ඔය කාරණාව හින්දා. හරි. එතකොට මේක දැනගන්න ඕනේ අපි කොයි විදිහටද මේ කියන தත්ත්වයන් වලදී කොයි විදිහටද සූදානම් කරගන්නේ කියලා අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල. හරිද? අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල කොයි විදිහටද සූදානම් කරගන්නේ කියලා අපිට තේරෙන්න ඕනේ. ඒකට තමයි අපි දැන් අසුභ භාවනාව ගැන මේ දවස්වල සාකච්ඡා කරා අවශ්‍ය කරන කාරණාවන් ටික. දැන් අද ඒක සාරාංශයක් වශයෙන් අපි යා යුතු තැන ගැන කතා කරන්නයි මම ආයසරයක් සූදානම් වෙන්නේ. මොකද මේක කරන්න මේ විදිහට කතා කරපුවම අපි කරන්න ඕනේ. කරන්න අපිට දැනෙන්න ඕනේ. ඇයි රාගයෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ කියන එක තර්කයකට අහු වෙන්නේ නැති වෙන්න අයින් වෙන්න පුළුවන් බව අපි ඔප්පු කරලා පෙන්වනවා තර්කානුකූලව. එතකොට ඒක එහෙනම් කරන්න පුළුවන්. එහෙම කරගෙන ඒක පවත්ත ගන්න පුළුවන්. හැබැයි නොකරනකොට ආයසරයක් ඒක යටපත් වෙලා යනවා. සත්පුද්ගල සංඥාවන් නැති කරගෙන රාගාදී කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් නැති කරගත්තාම තමයි. ඒකටයි අපි මේ පංච උපාදානස්කන්ධයට එබිකම් කරන්න හදන්නේ. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියන තැනට. නැත්තම් අපි කතා කරපු සම්මා දිට්ඨි සූත්‍රයේ අපි කතා කරපු වාර 16න් ඒවා තේරුම් ගන්න හේතු ඇතුව සකස් වෙනවා කියන එක තේරුම් ගන්න පංච උපාදානස්කන්ධයට එබිකම් කරන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරගන්න තමයි මේ මූලිකව රාගාදී කෙලෙස් ධර්ම අයින් කරගත යුතුව තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද මං කිව්වේ, සල්ලි කර්මයක් කරන වෛද්‍යවරයෙක් ඒ
ශරීරය හෙළවෙන්නේ නැතිවෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කරනවා. ඒ ශරීරය හෙල්ලෙන් නැතිවෙන්ට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කරනවා වගේ. හරි සල්්‍ය කර්මයක් කරන වෛද්‍යවරයෙක් ඒ ශරීරය හෙළවෙන්නේ නැතිවෙන්ඩ සිහි නැති කරලා තමයි සල්්‍ය කර්මය කරන්නේ. ඒකට ඒ වැඩ පිළිවෙල සකස් කරන්නේ. ඒ වගේ කාමච්චන්දාදී හින්දා මනස නොසන්සුන් වෙනවා. ඉතින් ඒවා සිහි නැති කරන්න ඕන හිරිවට්ටනවා වගේ අපි කළ යුතු තියෙන්නේ එන්න ඒ දේවල් අපේ පැත්තෙන් යටපත් කරලා අවශ්‍ය කරන වැඩ පිළිවෙල උපයාසපයා ගන්නටයි අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්නටයි අවශ්‍ය වෙන්නේ. ඉතිං මේක තමයි අපි හැම පැත්තකින්ම තේරුම් ගත යුතු ධර්මතාවය. කොහොම නමුත් අපි නිවැරදි දැක්මකට එන්ඩෝන ජීවිතය විනිවිධ දකිින්ඩ ඕනෑ. තන්හාාව නැති කරගණ්ඩ ඕනෑ. නැත්තන් සසර ආය කවදා එවැනි අවස්ථාවක් ලැබේද කියලා කියන්නට බැහැ. ඕක ඉතුරු කරගෙන ඇතුළ රිදෙන නොදක ඉන්ඩ බැරි නොවසා ඉන්ඩ බැරි නොවිද ඉන්ඩ බැරි මසුරුකං සහිත දේවල් තමන්ගේ පැත්තෙන් අපේ බෑ මේ දේවල් නැතුව නම් මට පුළුවන්කමක් නෑ කියලා සමහර සිද්ධීන් පිළිබඳව පින්වත්න්නේ තද බල ආසාවන් තමන්ගේ ඇතුලාන්තයෙන් ඉතා ප්‍රබලව නැගිල තියෙනකොට අති විශාල වූ ගැටලුකාරී තත්ත්වයක් උදාවෙනවා. අති විශාල වූ ගැටලුකාරී තත්ත්වයක් උදාවෙනවා. ඉතින් අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි ඉතාමත්ම ප්‍රවේශමෙන් කළ යුතු වෙන්නේ. ඉතින් ඒක හින්දා අපි බලමු කොයි විදිහටද මේ ඉතිරි කටයුතු ටික සිද්ධ කරගන්න කියලා. ඉතිරි කටයුතු කියලා කියන්නේ මේ අසුභ භාවනාවෙන් අපි ලබාගන්න පල ප්‍රයෝජනය කොයි විදිහට පවත්වගෙන යන්නේ අනිතික සාමාන්‍ය ජීවිතයේදී මේක කරගෙන යන්ඩ අපිට දිගට වෙලාවක් නැත්තන් කොයි විදිරද කරගෙන යන්න කියලා. දැන් අපි සම්පූර්ණව වැඩ පිළිවෙල දන්නවා කෙටියෙන් කිව්වොත් එහෙම ඇයි කරන්න කියලා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ කෙනෙක් කිරීමෙන් ලැබෙන ආනිසංසත් දැන් දන්නවා. එතකොට මේ සඳහා අවතීර්ණ වෙන්න නම් සීලය ආදිය රැකලා සීලවන්තව ගුණවන්තව ජීවත් වෙලා යම්කිසි ප්‍රමෝදයක් හිතේ ඇති වෙලා තියෙන්නත් ඕන. අධික දුස්සීලව කටයුතු කරන කෙනෙකුට මේ වැනි තත්ත්වයකට පත් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒකත් අපි තේරුම් අරගෙන ඒ සීලවන්තව කටයුතු කරලා සීලයෙන් හිත පිරිසිදු කරගෙන නමුත් යම්කිසි විදිහකින් රාගාදී කෙලෙස් ධර්ම හින්දා පීඩාවකට හිත පත් වෙනවා සීලය කැඩුන් නැති වුණාට හිත නිදහස් කරගන්න ඕනේ කියලා ඒ නිදහස් කර ගැනීමේ ආනිසංසත් අරවා තියාගෙන ඉඳීමෙන් නැවත ඒවා වර්ධනය වෙලා අයෝනිසෝ මනසිකාරයේ හේතුවෙන් සුබ නිමිත්ත හේතුවෙන් ඒවා වර්ධනය වෙලා සීලය කැඩන ගානට එන්න පුළුවන් කියලා දැනගෙන මරණයේදී වෙන්න තියෙන අකටයුත්ත Tamanට සිද්ධ වෙන්න තියෙන හදිය හොඳට තේරුම් අරගෙන යම්කිසි කෙනෙක් අසුභ භාවනාවට කායානුපස්සනාවට වැටෙනවා. එහෙම ඒ දෙක එහෙනම් ආනිසංස සහ ආදීනව මෙනෙහි කරලා මේකට ලොකු කැමැත්තක්. පළවෙනි එක තමයි කැමැත්ත උපදවා ගන්න එක. හරි. ඒ කියන්නේ ඒකේ උපදවා ගන්න ගියාම දැන් අපි දන්න දේවල් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. හිත වෙහෙසකාරී බොහොම පීඩාකාරී දැවිලි සහිත වෙහෙස සහිත සිතුවිලි උපදින්නේ. අනිත් එක විවේකයක් නැහැ. හිතට පොඩ්ඩක්වත් විවේකයක් නැහැ. මේ විදිහට හොඳට මෙනෙහි කරලා මෙනෙහි කරනකොට මේ පිළිබඳව නිදහස් කරගන්න මගේ හිත මේ ලෝකයෙන් නිදහස් කරගන්න ඕනේ කියලා හොඳට මෙනෙහි කරනවා. හිර වෙලා හිටිය දැන් කොච්චර කල්ද කවදද මේ වගේ ඇතිවීමක් සිද්ධ වෙන්නේ කවදාක්වත් මේ වගේ ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා දැනගෙන මොකද කරන්නේ මෙනෙහි කරමින් තමන්ගේ කටයුතු හොඳින් සම්පාදනය කරගන්න ඕනේ. එහෙම තමන්ගේ කටයුතු හොඳින් සම්පාදනය කරගෙන ඊළඟට කළ යුතු දේ තමයි දැන් එතකොට හිත හැම වෙලේම මේක කරන්න ඉල්ලනවා. ඉල්ලපුවාම හොඳින් සටහන් හොයාගන්න කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු ආදීෙහි සටහන් ටික හොඳින් හොයාගන්න. ඒ කියන්නේ රූප වලින් හොයාගන්න පුළුවන්, වීඩියෝ වලින් හොයාගන්න පුළුවන්. මේ කාලේ පහසුවෙන් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ සොහොන් වලට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා මේවා දැකගෙන ආවේ ඔන්න ඔය කාරණාව සඳහා. ඉතින් සටහන් මේ දවස්වල හොයාගන්න අපිට පුළුවන් පහසුවෙන්. ඉතින් එහෙම සටහන් හොයාගෙන ආරම්භ කරන්න එකින් එක අරගෙන
වර්ණ සන්ටාන ගන්ධේහි ආසයෝ කාසතෝ තථා වර්ණ වශයෙන් සටහන් වශයෙන් ගන්ධ වශයෙන් ආශ්‍රය කරලා තියෙන කියන්නේ හැදිලා තියෙන්නේ මොනවයින්ද කියන වශයෙන් සහ පිහිටි තැන වශයෙන් එහෙම මෙනෙහි කර කර අපි කතා වුණා තමන්ගේ ඒ දේ කියන්නේ හැමේ දතේ හිසකෙස්වල එක දේවල් පිළිබඳව සුබ හැඟීම් තිබ්බ ඒවා අසුබ හැඟීම බවට පත්වෙන තුරු කරන්න ඕනේ. මතකයි මං කිව්වා ලිඳක් කැපීමේ උදාහරණය කිව්වා. ඒ කියන්නේ එක එක්කෙනාට මේකදී යන කාලය සහ ප්‍රමාණය කළ යුතු වාර ගාන වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒක ඉතින් ඒ වෙනස් වෙන්නේ ඇයි කියන එක තේරෙනවා. අපි එක එක්කෙනාට කර්මානුරූපව ඉඩම් හම්බෙලා තියෙනවා කියලා හිතන්නකෝ. තැන් වල ඇත්තටමත් එහෙමනේ. ඉණ්ඩ හම්බෙලා තියෙන තැන කර්මානුරූපව. සමහර කට්ටියගේ ඒ ඉණ්ඩ තියෙන ඉඩමේ ලිඳක් කැපුවොත් ළඟම වතුර. සමහර කට්ටියගේ බඹ ගණන් හරන්න ඕන. සමහර කට්ටියගේ පහසු පොළව තියෙනවා. සමහර කට්ටියගේ කබොක් පොළව ගල් ගෙඩි වගේ. සමහර කට්ටියගේ ළඟම වතුර තිබුණාට ලොකු ගල් ගෙඩියකින් වැහිලා තියෙනවා. ඒ ගල කැඩුවොත් එහෙම වතුර මතුවෙනවා. ඒ වගේ වතුර මතුවෙන්න තියෙන සාධක එක එක්කෙනාගේ වෙනස්. ඒ කර්මානුරූපව හම්බෙලා තියෙන ඉඩමේ හැටි. ඉතින් දැන් ඔය හිත කියන ඉඩමත් ඒ වගේ තමයි. සමහර අයගේ වේලිච්ච ඉඩම් කාලෙකින් සංසාර ජීවිතයක්වත් භාවනාවක් කරලා නැහැ. ඒකින්ද ලොකු කාලයක් කරන්න වෙනවා. සමහර කට්ටිය එහෙම නැහැ. හොඳට පුහුණු කරපු කට්ටිය මේ ජීවිතේ කරලා නැහැ. සමහර කට්ටියට මේ ජීවිතේ ලොකු බාධාවක් හිරවීමක් සිද්ධ වෙලා තියෙනවා. හරියට මං කිය එකයි ගලක් තියෙනවා. ගල කැඩුවොත් ළඟම වතුර තියෙනවා කියලා. ඒ වගේ එක ස්වභාවයේ තියෙන්නේ තමන්ගේ సంతාන. අනුන්ට සිද්ධ වෙච්ච විදිහ තමන්ට ඒ විදිහටම සිද්ධ වෙයි කියලා කොහොමත්ම කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අනුන්ට සිද්ධ වෙච්ච විදිහ තමන්ට ඒ විදිහටම සිද්ධ වෙයි කියලා කොහොමත්ම කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් ඔය හැම දෙයක් ගැනම හිතලා අපේ පැත්තෙන් අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. හරිද? අපේ පැත්තෙන් අපිට සාධාරණයක් ඉෂ්ට කරගන්න ඕනේ. මේවා ගැන ඉතාමත්ම හොඳ තීරණයක් අපේ තුළ තිබිය යුතුව තියෙනවා. ඉතිං මේ ඔක්කොම අපි කොහොමත්ම හැම පැත්තකින්ම හිතල බලලා කටයුතු කරන්න ඕනේ. එතකොට තේරුම් ගණ්ඩ පුළුවන්කම තියෙනවා මේ ජීවිතයේ ළඟා විය හැකි ඉලක්කය. තවදුරටත් අපි කතා කරමු. එතකොට කොටස් ගැන වෙන මෙනෙහිකරුණට අපි කතා වුණේ මොකක්ද? එකතු වෙලා හේතු වෙලා අපි දැනගත්ත දේවල් මේ වෙනකං කරපු දේවල් එකතු වෙනවා හේතු වෙලා සිතුවිලි හැදෙනවා කියලා මම කිව්වා. ඒ අනුව අන්තිමට එනවා මුළු ශරීරයම තනිවම පිළිකුල් දෙයක්. හරියට බලුකුණක් පාර යනකොට දැක්කහම ඒක පිළිකුල් දෙයක් කියලා එකවර අරමුණු වෙනවා වාගේ. පාරේ යනකොට බලකුණක් දැක්කහම ඒක පිළිකුල් දෙයක් කියලා එකපාරටම අරමුණු වෙනවා වගේ අපිට පුළුවන්කම තියෙනවා කිසිමම ගැටලුවක් නැතුව. හරි? කිසිමම ගැටලුවක් නැතුව මේ කියන තත්ත්වයට අපේ සිත පත් කරගන්න මේ කියන තත්ත්වයට අපේ සිත පත් කරගන්න පුළුවන්කම තියෙනවා වෙනම කොටස් 32ම නැති වුණා. යම් කිසි ප්‍රමාණයක් මෙනෙහි කරනකොට මුළු ශරීරයම පිළිකුලයි කියලා. ඇයි කිරි වීදුරුවකට ගොම බින්දුවක් වටනොත් ඒ කිරි වීදුරුවම පිළිකුලයි. ඒ කියන්නේ යම් කිසි දෙයක් තියෙන තැනක මේ ඔක්කොම ටික නැති වුණත් යම් කිසි ප්‍රමාණයක් මේකේ තියෙන පිළිකුල් විදිහට දැනුණාම මුළු ශරීරයම පිළිකුලයි කියලා දැනෙනවා. හිතන්න මොහොතකට මේකේ එක පැත්තකින් කෙලසෙමසටු ආදියත් එක්ක මිශ්‍ර වෙච්ච ආමාශයුච පිත වැටිච්ච මේ නොදිරවපු ආහාරයක් දිරව ඒක ඇති පල්ලෙහාට යනවා. මේකේ තියෙන සාරය මේ ශරීරයට උරා ගන්නවා. එතකොට ඒකට කියන ඕජාව කියලා. ඉතින් මේ ඊළඟට ඒ දුගඳ සහගත දේවල් නොදිරවපු ආහාරවල තියෙන ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට වමන ගිය වෙලාවක ඒකේ තියෙන ස්වභාවය දන්නවනේ. ඉතින් ඒ වගේ එකක් තමයි මේ මිරිකි යන්නේ පල්ලෙහාට. ඊළඟට මුළු ශරීරයේ පුරාවටම ලේ සහිත මස් සහිත මේ ශරීරයෙන් හැම වෙලෙම
පැහෙන ශරීරය මේ උෂ්ණත්වය හින්දා පැහෙනවා මේ ලේ ධාතුව සම්පූර්ණයෙන්ම මුළු ඇඟ පුරා දුවනවා. එතකොට මේ මොහොතේ මේ ශරීරය ගැන හිතුවොත් තේරෙන්න ඕනේ මේක ඇතුළ සම්පූර්ණයෙන්ම බඩවැල් කියන්නේ නහර මස් ලේ නොඒකුත් ශ්‍රාවයන් මේක වැක්කෙරෙනවා වැගිරෙනවා මෙහෙම තියෙන එකේ මේක තියෙන්නේ සෙවල ගති තියෙන ලිස්සන ගතිය ලිස්සන ලක්ෂණ තියෙන පැහෙන නොයෙකුත් ආකාරයේ මේ හරියට කැකෑරිච්ච කුණු වෙච්ච පොකුණක් වගේ මේ අස්ස. හරිද? එහෙම තියෙන එකකින් මේ නොයෙකුත් ඉන්ද්‍රියන් වලින් වැగిරෙන මේ නොයෙකුත් ශ්‍රාවයන් ඉතින් එක තැනකට එකතු වෙලා එක මුත්‍ර විදියට එළියට පිට වෙනවා. අර පැත්තෙන් අර නොදිරෝපු ආහාර. ඉතින් මේ වගේ ස්වභාවයක් තියෙන මේ ශරීරයට එක මොහොතක හිත යවන්න යවපුවාම නොයෙකුත් මේ තියෙන දේවල් පිළිබඳව Tamanට හිතා ගන්න පුළුවන් වෙනවා. ඇතුළත තියෙන සැබෑ ස්වභාවයන් ගැන වීඩියෝ දර්ශනයක් ඕනනම් බලන්න පුළුවන්කම තියෙන Tamanට හොයාගෙන මේ කාලේ තමන්ගේ දරුවෙකුට කිව්වොත් විශේෂයෙන් එවැනි දේවල් අරගෙන පෙන්වන්න පුළුවන්කම තියෙනවා ශරීරයක් ඇතුළත තියෙන ලක්ෂණයන්. ඉතින් ඒ විදිහට මේ මුළු ශරීරයෙන් පිළිබඳව Tamanට හැඟීමක් ජනිත කරගන්න පුළුවන්. ඒකත් එක්ක හොඳට ශරීරය ඉතා පිළිකුල් කියලා දැනනකොට එහා පැත්තේ ශරීරය ගැන මෙනෙහි කරන්න. එහා පැත්තේ ශරීරය ගැන මෙනෙහි කර ඒ කියන්නේ අනිත් ශරීරය ගැන මෙනෙහි කරනවා අපි. එතකොට ඒ ඔක්කොම ශරීර පිළිකුල් කියලා අදහසක් ඇති වෙනවා. ඊළඟට ඒක විහිදුවාගෙන ගියාම අවසානයේදී මේ ලෝකයේ තියෙන සියලුම මනුස්ස ශරීර කියලා කියන්නේ මේවා එහාට මෙහාට දුවන අසූචි ගොඩවල් වගේ Tamanට තනි හැඟීමකට එන්න පුළුවන්. හරිද? එහාට මෙහාට දුවන ඊතා පිළිකුල් දැන් මනුස්ස ශරීරයක් ගැන තියෙන හැඟීම වෙනුවට ඊට වැඩිය ගොඩාක් වෙනස් හැම තැනකම එහාට මෙහාට දුවන රෙදි වලින් ඔතාගත්ත දුගඳ පිළිකුල් හැම කෙනෙක්ම ලොකු උත්සාහයක් ගන්නවා එයාට හම්බෙලා තියෙන අර අවලස්සන දේ ලස්සන කරලා පෙන්වන්න. ඒකයි පාරවල් වල යන ගමන් පවා ඒක අපිට මතක් වෙන්න ඕන හොඳට. මුළු ලෝකෙම ගැන හිතනකොට හැමෝම මේක මේ පින්තාරු කර යන්නේ ඇයි? හැම වෙලේම මේක පින්තාරු කර යනවා. හැම වෙලේම මේක ඇඳ යන්නේ. යන තැන නියපොතු වල එක ඒවා ගාලා බලනවා, කටේ එක ඒවා ගන්නවා, මූණේ එක ඒවා ගන්නවා, ඇස්පියල එක ඒවා ගන්නවා, ඒවා කපලා දානවා. ඉතින් ඒ වගේ එක ඒවා කර මේ ලෝකයේම ඉන්න සියලු දෙනා උත්සාහ ගන්නවා තමන්ගේ ශරීරය පිරිසිදු, පිළිවෙල, සුබ, සුන්දර, මధుර කියලා අනිත් අයට පෙන්වන්න ලෝකෙම මිනිස්සු උත්සාහ ගන්න ආකාරය ඒක නොයෙකුත් ඇඳුම් වලින් එක විදිහෙන් සරසනවා. Tamanට දැනෙන්න ඕන මුළු ලෝකෙම මේ වැඩේ කරද්දි මමත් ප්‍රාථමිකව මේ වැඩේද කර ඉන්නේ. එහෙම ලෝකයට සාපේක්ෂව යමක් හිතනකොට අපිට ලොකු මේ කෙලෙස් අයින් කරගන්න ලොකු හැඟීමක් එනවා. හරි? ලෝකයට සාපේක්ෂව මේවා හිතනකොට කෙලෙස් අයින් කරගන්න ඕන කියලා ලොකු හැඟීමක් එනවා. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. හරි? ඉතින් මේ ගැන අපි තව දුරටත් අධ්‍යයනය කරන්න මම මේ කියපු දේ ඔය Tamanට දැනෙන මේ පිළිකුල් හැඟීම නැත්තම් අසුබ හැඟීම සම්මර්ථන ඥානය කියලා කියනවා. ඒ ඉහළම තැනකට අපිට යන්න ඕන වෙනකොට අර වැඩි ලොකු දෙයක් එකට කැටිකොට දැනෙන හැඟීම කැටිකොට එකට දැනෙන ගතිය මම බොහෝ වාරයක් කියනවා මේක පුරුදු පුහුණු කරන්න. මේ එතකොට මේ ලෝකයේ කිසිම ශරීරයක් පිළිබඳව සතුටක් නූපදින තත්වයකට Tamanට පත් වෙන්න පුළුවන්. එහාට මෙහාට පනින එහාට මෙහාට දඟලන වේගෙන් එහාට මෙහාට පයින් සත්ව ශරීර කෝටි 700ක් සෙනග එහාට මෙහාට දුවනවා. තමන්ගේ ශරීරයට අවධානය යොමු කර ගැනීමේ අසාර්ථක උත්සාහයක සහ අන් අයගේ අවධානය යොමු කරගන්න වගේම ඒක සුබ දෙයක් විදිහට තියාගන්න එහාට මෙහාට යන ගතිය තමන්ට දැනෙනකොට ලෝකය පිළිබඳ දැනට තිබ්බ ආකල්ප සංකල්ප තමන්ගේ වෙනස් වෙලා අර තණ්හාව අඩු වෙලා යම්කිසි තැනකට එනවා. එතකොට මේ ලෝකය ගැන අවශ්‍යතාවයක් නැති වෙනවා. අන්න ඒතකොට තමයි මම අර කිව්ව විවේකයේ ලැබෙන්නේ. ලෝකය ගැන අවශ්‍යතාවය නැහැ. ලෝකයට රින්ගන්න මේ ටෙලිෆෝන් වලින් එක දේවල් වලින් මේ ප්‍රතිබිම්බ ලෝකයේ තියෙන කොච්චර ප්‍රාථමිකද බලන්න ප්‍රතිබිම්බයක් හරි දැකීමේ ආසාවකින්. හරිද? තමන්ට ස්පර්ශ කරන්න බෑ. හරි?
තමන්ට ස්පර්ශ කරන්න බෑ. වස්තුවක් දැක්කහම ඒක අතින් අල්ලන්න බෑ. දකින්නේ වීදුරු කෑල්ලකින් යන්තම් දකින ප්‍රතිබිම්බයක්. එතකොට මේ විදිහට අපේ පැත්තෙන් අපි හැම දෙයක් ගැනම ඔය විදිහට අපේ සංකල්ප සංවර්ධනය කරගන්න ඕන. අනිත් පැත්තට සංකල්ප නිර්මාණය කරගන්න ඕනේ. අනිත් පැත්තට මොකද එහෙම නැත්තම් අපිට මේකෙන් ජය ගන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද ඔන්න මොකද කරන්නේ? ඊටාම නිදහසේ තමන්ගේ කටයුතු ආවරණය කරගන්න කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව නිදහසේ ආවරණය කරගන්න ඔය විදිහට ආසාවකින් කරන්න කැමැත්තෙන් කරන්න මේ හිතන්න පොඩ්ඩක් මුළු ලෝකය ගැන එහෙම අදහසක් ඇති වෙනකොට කොහොම ඇද්ද කියලා කොහොම විවේකයක් හිතක තියෙනවද කියලා මේ ශරීරය ඉල්ලන්නේ නැති ස්වභාවයකට පත් වුණාම පුදුම නිදහසක් විඳින්න පුළුවන්. පුදුම නිදහසක් විඳින්න පුළුවන්. මොකද මේ තමන්ට ඇතිවෙන පීඩනය තමන්ට ඇතිවෙන ආසාව නිසා ඇතිවෙන පීඩනයන් සියල්ල ඉවරයි. හොඳයි. මේ හැඟීම ඉපදුනාට පස්සේ ඒ හැඟීම ආරක්ෂා කරගන්න ඕනේ. මේ හැඟීම ඉපදුනාට පස්සේ ඒ හැඟීම ආරක්ෂා කරගන්න ඕනේ. ඒ හැඟීම පවත්ත ගන්න ඕනේ. ඊට කලිනුත් ඔය හැඟීමට එනකන් ටික අපි ආවනේ. ඒ හැම තැනකදීම අපි හිතමුකෝ දැන් මං කිව්වාද දෛනිකව මේක කරන්නේ කොහොමද කියලා. අපි හිතමුකෝ කොටස් 3ක් පිළිබඳව මට පිළිකුල් හැඟීම ඇති වුණා කියලා ඉස්සෙල්ලාම හැම ගැන මස් ගැන පිළිකුල් හැඟීම ඇති වුණා නම් ඒකත් පරිස්සම් කරගන්න ඕනේ. ඒක හේතු වෙනවා ඊළඟ දේවල් වලට පිළිකුල් හැඟීම උපද්දවන්න. හැම වෙලේම අපිට කොතනක හරි අපේ හිතේ පරිවර්තනයක් සිද්ධ වුණා නම් හැඟීමෙහි ඒ පරිවර්තනය සිද්ධ වෙච්ච දේ රැක ගන්න ඕනේ. ඒ පරිවර්තනය සිද්ධ වෙන එකට කියනවා සිහිය උපදිනවා කියලා. යම් කිසි දෙයක් පිළිබඳව දැනගත්තාම ඒ දැනගත්ත දේ පිළිබඳව සිහිය උපදින්න නම් ඒක පිරික්සන්න ඕනේ. ඔය විදිහට ඒක පිරික්සනකොට ඇත්ත නේනම් කියලා සිහියක් උපදිනවා. එන්න ඒ උපදින සිහිය පවත්වා ගත යුතුව තියෙනවා. ඒ උපදින සිහිය පවත්වා ගත යුතුව තියෙනවා. ඒ සිහිය පවත්වා ගන්න නම් ඒ සිහිය උපදින්න හේතු වෙච්ච යම් කිසි ආකාරයක ඒ සිහිය උපදින්න හේතු වෙච්ච යම් කිසි ආකාරයක මෙනෙහි කිරීමක් තිබුණා නම් අන්න ඒ මෙනෙහි කිරීම ඒ සිහිය උපදින්න හේතු වෙන මෙනෙහි කිරීම තමයි අපි මේ කතා කරපු අසුබ මෙනෙහි කිරීම. එතකොට ඒ මෙනෙහි කිරීම තවදුරටත් දිගින් දිගට මෙනෙහි කරන්න ඕනේ. අන්න එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අපිට මේ සිහිය පවත්වා ගන්න පුළුවන්. ඒක දැනගෙනම කරන්න ඕනේ. ඇයි? ඒ සිහිය පවත්වා ගැනීම තමයි ඊළඟට ඊට එහා ගිය නුවණක් පහළ වෙන්න හේතු වෙන්නේ. තමන්ගේ ශරීරයේම පිළිකුලයි කියන සිහිය ඉපදුනහම ඒක රැක ගන්න ඕන. ඒක රැක ගැනීම තමයි හේතු වෙන්නේ අනුන්ගේ ශරීර පිළිකුලයි කියලා ශරීර කීපයක් පිළිබඳව හරි පිළිකුල් හැඟීමක් උපදින්න හේතු වෙන්නේ. ඒ අනින්ගේ ශරීර පිළිකුලයි කියලා ශරීර කීපයක් ගැන පිළිකුල් හැඟීම ඇතිවීම ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. ඒක තමයි මම අර කලින් කිව්ව සම්මර්ෂණ ඥානය දක්වා අරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ අපිට ඒ කියන්නේ සම්මර්ෂණ වශයෙන් කියලා කියමුකෝ. ඥානය කියන එක තව එහාට අරගෙන සිහිය පවත්වා ගන්න පුළුවන් වුණාම තමයි ඒ ඥානය කියලා කියන්නේ. එතකොට මේක මුළු ලෝකයේම කැටිකොට Tamanට අසුබ හැඟීමක් ආපුවාම ඒකත් සිහියක්. පෙර නොවූ සිහියක් ඒක. හරිද? එතකොට Tamanට පෙර දැනිච්ච නැති දෙයක දැනීමක්. අන්න එහෙම දැනෙනකොට අපි මොකද කරන්න ඕනේ? ඒ දැනිච්ච සිහිය පවත්වා ගන්න ඕනේ. එහෙම පවත්වා ගැනීම හේතු වෙනවා ඒ හැඟීම දැන් මුළු ලෝකයේම එහා පැත්ත මෙහා පැත්ත දෙකම කියන්නේ තමන්ගේ සහ අනුන්ගේ කියන දෙපැත්තම ගැන ලොකු පිළිකුලක් ඇති වෙන ශරීර පිළිබඳ හොඳ හැඟීමක් දැන් ඇති කරගෙන ඉන්නේ. එතකොට මොකද කරන්නේ? ඒක නැවත මෙනෙහි කර ඒක පවත්වා ගන්න ඕනේ. එහෙම පවත්වා ගන්න ඒ හැඟීම ඇති වෙන වාර ගන්න වැඩි වෙනවා. ඒ වාර ගන්න වැඩි වෙලා ඒක අවස්ථාවක අපි හිතමුකෝ දවසකට 10 සැරයක් මේක ඇති වුණා කියලා. මෙයා තවත් මේ මෙනෙහි කිරීම වර්ධනය කරොත් දවසකට
ඒ කියන්නේ පැයකට 10 පාරක් 15 පාරක් ඇති වෙන මට්ටමකට පත් වෙනවා. තවදුරටත් මෙනෙහි කරොත් භාවනා ඉරියව්වකදී පවා විනාඩියකට ළඟ ළඟ ඇති වෙන තත්යකට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකම නැවත මෙනෙහි කර මේ හැඟීමම නැවත උපද්දවා ගත්තොත් අපේ හිතේ තියෙන ස්වභාවය තමයි මේ විතර්ක කියලා කියන විතක්ක කියලා කියන මේ චෛතසිකයේ ස්වභාවය තමයි ඒ අරමුණේම නැවත හිත නංවන එක. එතකොට මොකද වෙන්නේ? මේ විතක්ක චෛතසිකයේ ප්‍රබල වෙලා මේ අසුබ හැඟීමම එක දිගට එක සිතුවිල්ලක් පිටිපස්සේ මේක ඇතිවෙන ඒ චිත්ත පරම්පරාවන් එක දිගට ඇවිල්ලා මේ අරමුණේම හිත නංවන, හිත මේ අරමුණ විසිර යනකොට ආයේ අරමුණේම නංවනවා, ආයේ විසිර යනකොට ආයේ අරමුණේම නංවනවා, ආයේ අරමුණේම නංවනවා. මේ ආකාරයට ඒ අරමුණේම හිත එක දිගට නංවන ගතියකට එනවා. එතකොට හිත වෙන කිසිම අරමුණකට යන්නේ නැතුව මේ අරමුණේම රැඳෙන, මේ අරමුණේම රැඳිලා තියෙන ස්වරූපයකට එනවා. දැන් ආයාසයෙන් තමන් ගත්ත මේ අරමුණ තුල નિરાයාසයෙන් ඉන්නවා. ආයාසයෙන් තමන් මේ ගත්ත අරමුණ තුල નિરાයාසයෙන්ම රැඳිලා ඉන්නවා. එතකොට මේ નિરાයාසයෙන්ම රැඳිලා ඉන්න අවස්ථාව ගත්තාම එතන කාමයෝ නැත. එතන අකුසලයෝද නැත. හරිද? මෙතන අරමුණු ගැනීම ඇත. අරමුණේ විසිර යෑම ඇත. ඉතා විශාල වශයෙන් අර විවේකය ලැබෙන හින්දා හිතට වෙන කිසිම දෙයක් හොයන්න නැති හින්දා මෙතන හිත ඇතුළෙන්ම නැගෙන ප්‍රමෝදය, ප්‍රීතිය තියෙනවා. එතකොට මේ ප්‍රීති ප්‍රමෝදයත් එක්ක තමන්ගේ පැත්තෙන් මේ කයේ තියෙන සංසිඳීමක් සිද්ධ වෙනවා. මෙවැනි අවස්ථාවක සංසිඳනවා කියලා කියන්නේ කය අරමුණු වෙන්නේ නැහැ. ඇයි? එක අරමුණක හිත රැඳිලා තියෙනකොට විඥාණය එකවරක එක තැනක තමයි රැඳෙන්නේ. ඒක හින්දා කය අරමුණු වෙන්නේ නැහැ. ඒක හින්දා මොකද වෙන්නේ? කය අරමුණු නොවීම හින්දා මෙතුවක් කාලයක් වින්දා වූ කය හින්දා දැනීම්, කය හින්දා ඇති වෙන රිදීම්, කැසීම්, නලියෑම් මේ වගේ බොහෝ දේවල් තියුණා. ඒ තිබ්බ දේවල් නිසාවෙන්, ඒ තිබ්බ දේවල් හේතුවෙන් යම්කිසි ආකාරයක ගැටලුවක් තිබුණා නම් ඒ රිදීම්, දැවීම්, පිච්චීම් වගේ කයේ දැනෙන ඒ වගේන් අත මිදෙනකොට විශාල සැපයක් උපදිනවා. එහෙනම් ඉහළ සමාධියකට තමන් පත් වෙනවා. උපචාර, අර්පණා ආදී සමාධියකට භාවනාවක් තුලින් යන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් එවැනි ඉහළම තත්යකට තමන්ගේ සිත පත් කර ගැනීමෙන් සිහිය පිහිටවා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කියනවා සිහිය පිහිටවා ගත්තා කියලා. අන්න ඒ තමයි ඒ ඉහළම සමාධිය තමයි අපි ඔය කියන අනුලෝම ශාන්තිය කියලා කියන්නේ පැහැදිලිවම. හරිද? ඒ එවැනි ඒකාග්‍රතාවයක ඉඳලා අපි පංච උපාදානස්කන්ධය අරමුණු කරපුවාම ඇත්තට මෙහි ඇතිවීම නැතිවීම පිළිබඳව ඒ ගැලීම අපිට අත්විඳ ගන්න පුළුවන්කම තියෙනවා. වේදනාව අරමුණු කරොත් එහෙම මේ වේදනාවට, වේදනාවේ ඇතිවීම නැතිවීම කියලා කියන උද්‍යව්‍ය ඥාණයට එන්න පුළුවන්කමක් තියෙන්නේ ඔතනදී. ඔය වගේ මානසික තත්ත්වයක් තුල. ඉතින් එහෙම තැනක ඉඳලා තමයි මේ ඇතිවීම නැතිවීම අරමුණු කරලා ඒ නාම රූප පරිච්ඡේදය තුලින් ඒ ඇති වෙන පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම, ඒ සන්තතිය ඇතිව නැතිව ඇතිව නැතිව ඇතිව නැතිව නැති වෙන ඇති වෙන නැති වෙන ඇති වෙන මේ සන්තතිය ගවේෂණය කරනකොට ඒක තුල අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මතුවෙනවා. මතුවෙනවා කියන්නේ නිකන් ඉබේ වෙන එකක් නෙවෙයි. යමක් නැති වී නැවත ඇති වෙනවා, නැවත නැති වී ඇති වෙනවා, නැවත නැති වී ඇති වෙනවා. මේක දිහා මේක නිරීක්ෂණය කරන කෙනෙකුට තේරෙනවා නැති වෙලා ඇති වෙන්නේ වෙනස් වෙලා කියලා. යමක් නැතිව ඇති වෙන බව නිරීක්ෂණය කරන කෙනෙකුට වෙනස් වෙලා නම් නැවත ඇති වෙන්නේ. ඇතිවීම නැතිවීම කියන එක ප්‍රකටව පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක වෙනස් වෙලා නම් නැවත ඇති වෙන්නේ. යම් කිසි ශරීරයේ වේදනාවක්, මේ 아무තු දෙයක් කියනව නෙවෙයි, ශරීරයේ වේදනාව පිළිබඳව අවධානය යොමු කරගෙන හිටියොත් හොඳටම තේරෙනවා මේ මොහොතේ තියෙන වේදනාව ඇති වෙලා නැති වෙනවා, ඊළඟ මොහොතේ නැවත වේදනාවක් හට ගන්නවා. ඒක ඇතිව නැති වෙනවා, ආය ඇති වෙනවා නැති වෙනවා, ආය ඇති වෙනවා නැති වෙනවා.
සැරෙන් සැරේ මේ ඇතිව නැතිවෙන වේදනාව වෙනස් වෙන බව තේරෙනවා. වෙනස් වෙන බව තේරෙනකොට ඒකේ අනිත්‍ය ලක්ෂණය තමයි. ඒ කිතාපයකටව දැනෙන්න පුළුවන්කම තියෙන්නේ සමුදය වය උදයව්‍යත් එක්ක. ඒකත් එක්ක යමක් වෙනස් වෙනවා නම් එතකොට තදට අපිට හිතට දැනෙනවා මේ දුක්ඛ ලක්ෂණය මේ මෙන්න මේ වෙනස් වීම හින්දා නේද මට හැම වෙලේම මේ ජීවිතයේ ගෙවනකොට පීඩාවක් නැති උනේ. හරිද? මම හොඳයි කියලා සුබයි කියලා හොයපු දේවල් හැම එකක්ම රකින්න උත්සාහ කරා. එතකොට මේ වෙනස් වීම නිසා බොහෝ වශයෙන් දුක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි වෙනස් වීම නිසා වෙනස් වෙන ඒවා මට හදන්න මම ලොකු උත්සාහයක් ගත්තා. ඒ විතරක් නෙවෙයි ඒ සමහර ඒවා මම මට ඕන හැටියට යම්කිසි විදිහකින් ස්වභාව ධර්මයේ නීති රාමුවට අනුකූලව මම කරපු දේවල් හින්දා මට සමහර දේවල් හැඩගස්ස ගන්න පුළුවන් වුණා. උදාහරණයක් විදිහට උපදෙස් දීලා මගේ ළමයෙක්ව මට ඕන තැනට මං හදාගත්තා. නමුත් ඒක රැකගන්න බැරි වෙයි කියලා මම පුදුමාකාර දුකකින් හිටියා. ඒ වගේම රැකගන්න මට අසීමිත උත්සාහයක් දරන්න වුණා. අන්න ඒවා ගත්තාම දුක්ඛ ලක්ෂණය, සංකාර දුක්ඛ ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, විපරිණාම දුක්ඛ ලක්ෂණය කියන මේ ලක්ෂණත්‍රය මේ ඇතිවීම නැතිවීම තුලින් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන උද්‍යව්‍ය ඥානයට පත් වුණාට පස්සේ ඒ විතරක් නෙවෙයි මේ වෙනස් වීම සියල්ල මට ඕන හැටියට වෙනස් නොවන හැටි. මේ වෙනස් වීම සියල්ල මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැති හැටි. ඒවාට ඕන හැටියට මේ කියන්නේ ඒ නීතියට අනුව ස්වභාව ධර්මයේ තියෙන නීතියට අනුව වෙනස් වෙන බව අපිට අත්විඳින්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔය තත්ත්වයන් යටතේ තමයි අපි බොහෝ වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඕවා යටතේ තමයි අපිට බොහෝ වශයෙන් කටයුතු සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තේරෙනවා. හරි. මෙන්න මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ සත්‍ය තත්වයත් එක්ක දැන් ඔය ඇතිවීම නැතිවීම වෙනස් වෙන ස්වභාවයන් මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ කියන ස්වභාවය ඉතා ප්‍රකට වෙන්නේ අපිව සම්මාදිට්ඨි සූත්‍රයේ කතා කරපු පටිච්ච සමුප්පන්න ස්වરૂපය තේරෙන හින්දා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපේ ශරීරය කය ගත්තොත් කයට හේතු වෙන කබලින්කාර ආහාරය විතරක් නෙවෙයිනේ. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතරක්. ඒ හතර හින්දා මේ කය සකස් වෙන බව තේරෙනකොට මේ හතරෙන් එකක්වත් මට තීරණය කරන්න බෑ. ආහාර වැඩියෙන් ගත්තොත් මම මහත් වෙන්න පුළුවන්. සම්මන් ආහාර වැඩියෙන් ගන්න තරමටම මහත් වෙන්නේ නැහැ. මොකද ඒකට කර්මය බලපානවා. එතකොට සමහර අය ඉන්නවා ආහාර අඩුවෙන්ම අරගෙන මහතට ඉන්න අය, සමහර අය ඉන්නවා ආහාර වැඩියෙන්ම අරගෙන කෙට්ටුවට ඉන්න අය. එහෙනම් තව සාධක තියෙන හින්දා හරියට පහන් දැල්ල වගේ. පහන් දැල්ලේ තිරේ විතරක් අඩු කරාට පහන් දැල්ල තිරේ ඉස්සුවට විතරක් සමහරට පහන් දැල්ල ලොකු කරන්න බෑ. තෙල් හරියට ඕනේ. උෂ්ණත්වය ඕනේ. හුළඟ ඕනේ. ඔක්සිජන් ඕනේ. ඒ වගේ අපිට මේක මේ හේතු නිසා සකස් වෙන බව තේරෙනකොට ආත්මීය හැඟීම පැනලා යනවා යන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඔය විදිහට අපිට තේරෙනකොට මේවා පිරික්සනකොට තේරෙනවා හේතු නිසා සකස් වෙන එකක්. ඒක කියන්නේ ඒක එක්තරා වැඩපිළිවෙලක්. අන්න එතනදි තමයි අපිට හොඳට වැටහෙන්නේ මේක ශූන්‍යයි කියලා. ශූන්‍යයි කියලා කිව්වහම ශූන්‍ය කියලා කියන්න ඕනේ මොන හරි දෙයකින්. නිකං ශූන්‍යයි කියන්න බෑ. දැන් අපිට අපි කියනවා නම් මෙහෙම කියන්න ඕනේ. ඒ කියන්නේ මොන හරි ප්‍රදේශයක් ගත්තා අපි තුමු අපේ ගෙදර ද්‍රවිඩ ජාතිකයෙක් කවුරුත් නැහැ. ඒකට අපි කියනවා අපේ නිවස ද්‍රවිඩ ජාතිකයින්ගෙන් ශූන්‍යයි. අපේ ගෙදර කිසිම විදිහකින් අසනීපයක් තියෙන කෙනෙක් නැහැ. එහෙනම් අපි කියනවා මේ කාලේ මගේ නිවස අසනීප වලින් ශූන්‍යයි. මොකක් හරි කාරණාවකින් කියන්න ඕනේ. ඒ කාරණාවෙන් ශූන්‍යයි කියලා. ශූන්‍යයි කියලා කියනවා නම් හිස් කියලා කියනවා නම් පින්නත් ලෝකය මේ කොනිත් තැනකට රිදෙනවා නම් එතන හිස් බවක් නෙවෙයි එහෙනම් මොකක් හරි තියෙනවා. කාගරි ඇඟේ හැප්පෙනකොට දැනෙනවා නම් මට එහෙනම් මොකක් හරි තියෙනවා. එහෙම ශූන්‍යයි කියන්නේ බැහැම ශූන්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ හිස් කියලා. මේකේ තියෙනවා යමක්. ඒ තියෙන දේ හැබැයි ආත්ම වශයෙන් ශූන්‍යයි. කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්න බෑ. ආත්ම වශයෙන් ශූන්‍යයි. ඒක කියන්නේ ද්‍රවිඩ ජාතිකයෙන්ගෙන් ශූන්‍යයි මගේ නිවසේ වගේ මේ ලෝකයේ ආත්ම වශයෙන් ශූන්‍යයි. පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරෙන කෙනෙකුට
තේරෙනවා මේ ලෝකයේ ආත්ම වශයෙන් ශුන්‍යයි කියලා. ඒක දැනෙන්න ඕනේ හේතු නිසා සකස් වෙන බව දැනෙන්න ඕනේ. එතකොට විශාල අනුග්‍රහයක් තියෙනවා අපිට මගේ කියලා ගත්ත දේවල් අනුන්ගේ කියලා ගත්ත දේවල් එහෙම මගේ අනුන්ගේ කියලා ගන්න පුළුවන්කමක් නැති බව ඒවට අයිතියක් එතන නැති බව. මගේ සිතුවිලි උපද්දවන්නේ මමද කියලා මේ ළඟදී එක ජනප්‍රිය පුද්ගලයෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා. මං එතකොට මගේ සිතුවිලි උපද්දන්නේ මමනේ කියලා. ඉතින් එයා බොහොම ගවේෂණශීලී කෙනෙක්. ඉතින් එයා අහනකොට මම මතක් කරේ මගේ සිතුවිලි උපද්දවන්නේ මම නම් ඕන වෙලාවක මට ඒව බැහැර කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඇයි දුක් සිතුවිලි උපද්දවා ගත්තේ? ඇයි දුක් සිතුවිලි වලට එන්න දුන්නේ? ඒවා ඔක්කොම එහෙනම් නැති වෙන්න ඕනේ. මේ ඔක්කොම කාරණා බලනකොට කවදාක්වත් එක මාත්‍රයක්වත් මේ ලෝකේ කිසිම දෙයක් ආත්ම කොට ගන්න බෑ. නිවනවත් බෑ. ඒකයි සබ්බේ ධම්මා අනාත්තාති කියලා සඳහන් කරලා තියෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒ කියන්නේ සියලු සංස්කාරයන් අනිත්‍යයි, සියලු සංස්කාරයන් දුකයි, නිවන නිට්ටයයි සුඛයි. හැබැයි සියලු සංස්කාරයන් අනාත්මයි, නිවනත් අනාත්මයි. ඒකින්ද සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියන්නේ සියලු ධර්මතාවයන් අනාත්මයි. එකක්වත් ආත්ම වෙන්නේ නැහැ. හරි. එතකොට ඒක තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය මේ විදිහට අපි බෙදලා වෙන් කරලා දැනගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා මෙහි තියෙන අනාත්ම ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය අරමුණු කරන්න. ඉතින් ඒත් එක්ක තවදුරටත් මෙහි තියෙන මේ ඇතිවීම නැතිවීම මෙනෙහි කරනකොට මේක ඊටාම ප්‍රබල කරලා අන්තිමට බංගානුපස්සන ආදී බයතුප්පට්ඨාන, බංගානුපස්සනාව මේ වගේ නව මහා විදර්ශනාවන් ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. එතෙන්ට යනකම් මේ දොරට තට්ටු කරලා මේ අවබෝධය ඇති වෙන මට්ටමට යන්න පුළුවන්කම තියෙනවා. මේ මූලික සුදුසුකම තමයි පංච උපාදානස්කන්ධය අල්ලා ගැනීමේ මූලික සුදුසුකම තමයි ඔය කියන අනුලෝම ශාන්තිය. ඉතින් ඔය වගේම තරහෙන් පීඩණයට පත්වෙන එක නවත්තන්න සම්පූර්ණයෙන්ම මෛත්‍රියෙන් පුළුවන්. දැන් අපි කතා කරේ අද අසුබය කියන භාවනාව බලන්න. එතන මේ භාවනාව ඉදිරියට අරගෙන එන්න අපි ඒ දැනගත්ත ඔය දැන් දැනගත්ත කාරණා පිළිබඳව හොඳට මතකයේ තියෙන්න ඕනේ. කාරණා ටික දැනගෙන තියෙන්න ඕනේ. ඒකට කියනවා නුවණ කියලා. ඒ පියවර වර්ධනය කරගෙන එනකොට ඒ පියවරට මමපත් වුණා. මේ විදිහට මට හැඟීම් ඉපදුනා. පත් වුණා කියලා කියන්නේ මේ අදාළ හැඟීම් ඉපදුනා, අදාළ සිහිය ඉපදුනා කියලා ඒ දැනගත්ත නුවණට අදාළව ඒ අත්දැකීම් ලබනකොට ඒ සිහිය තියෙන්න ඕනේ. ඒක අරගෙන ඉදිරියට එන්න තරමට අනිකුත් ඒකුත් අකුසලයන්ගෙන් Tamanට හානි වෙනකොට අරගෙන ඉදිරියට එන්න අවශ්‍ය කරන වීරිය තියෙන්න ඕනේ. එහෙනම් එවැනි සිහියක්, එවැනි වීරයක්, එවැනි අදිෂ්ඨානයක් වර්ධනය කරගෙන ඉදිරියට ආපු කෙනාට තමයි නිවන දක්වා හිත මෙහෙවගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි මේ බොහොම කෙටියෙන් මේ සතර කමඨානේ ප්‍රයෝජනයකුයි අද මේ කතා කරේ. නමුත් ඒක තුලින්ම දිට්ඨි විසුද්ධිය, කාංකාවතරණ විසුද්ධිය ආදී සම්පාදනය කරගන්න ඕන කරන ධර්ම දැනුම තමන් ළඟ තියෙන්න ඕන. මොකද මේ භාවනා තුලින් නාම රූප පරිච්ඡේද වෙනවා. ඒ වෙලාවට ඒ වාගේ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ වෙන වශයෙන් දැනෙනකොට ඒවාට හේතු හොයාගන්න හම්බෙන්නේ පටිච්චසමුප්පන්න නැත්නම් පටිච්ච සමුප්පාදය තුලින්. එතකොට පටිච්චසමුපාදය පිළිබඳව හොඳ දැනුමක් තමන් තුළ තියෙන්න ඕනේ. ඒවා ගලප ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට තමයි ඔය කාංකා වේතරණ විසුද්ධිය නැත්නම් ඊට පස්සේ තියෙන නොයෙකුත් ඥානයන් උපදවාගෙන තමන්ට ඉදිරියට යාමට හැකියාව තියෙන්නේ අන්න එතකොට. ඉතින් මේ බොහෝ දේවල් ගැන අපි අපේ පැත්තෙන් විශාල දැනුමක්, විශාල තේරුමක් තබාගත යුතුව තියෙනවා. අවබෝධ කරගත යුතුව තියෙනවා. එහෙම වුණොත් තමයි අපිට අදාළ ඉලක්කයට යන්න පුළුවන්. මේ ආකාරයටම තරහෙන් ඇති වෙන, දැන් මේ අසුබයෙන් ඇති වෙන සම්පූර්ණ පීඩාවන්, ඒ කියන්නේ සුබ හැඟීමෙන් ඇති වෙන සම්පූර්ණ පීඩාවන් අසුබය වර්ධනය කරමින් මේ ක්‍රමයට අපිට ගොඩක් ඉදිරියට අරන් යන්න පුළුවන් වුණා වගේ තරහෙන් ඇති වෙන පීඩාවන් අනිත් පැත්තට මෙනෙහි කරලා අපිට
ගොඩාක් ඉහළට අරයන්ට පුළුවන්කමක් තියෙනවා ගොඩාක් ඉහළට අරයන්ට පුළුවන්කම තියෙනවා මෛත්‍රියෙන් මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා. ඒ වගේම මරණ සතිය වර්ධනය කිරීමෙන් අනිත්‍ය ලක්ෂණය ගොඩාක් ඉහළට අරයන්ට පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට ඒ වගේම තමයි බුද්ධානුස්සතිය වර්ධනය කර ගැනීමෙන් අප්‍රමාදී බව තීන මිද්දේ අඩු කරගන්න වීරය ඒ වගේ නොයෙකුත් අදාළ තමන්ට බලපාන අනිත් පැත්තට අදින බලවේග අයින් කරගෙන තමන්ගේ මානසිකත්වය ඉතාම ඉහළට අරයන්ට පුළුවන්කම තියෙනවා. ඒක තමයි සතර කමඨහණෙන් අපි චිත්ත විසුද්ධියට පත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය ධ්‍යාන මට්ටමකට තමන්ගේ හිත ගත්තාම ඒකට කියනවා චිත්ත විසුද්ධියට පත් වුණා කියලා. ඒකයි මම එක කමඨහණක් මතක් කරේ. මම හිතන්නේ සියලු දේ මතක් කරන්න අවශ්‍ය නැහැ. ඒවා අපි බොහෝ වශයෙන් කතා කරලා තියෙනවා. නමුත් සැරෙන් සැරේ අවශ්‍ය වෙලාවට මේ මාර්ගය වර්ධනය කරගෙන යන අයට උපකාරයක් වෙන විදිහට සැරෙන් සැරේ මේ විදිහට අපිට මතක් කරන්න පුළුවන්කම තියෙනවා. දින 3ක් තිස්සේ අපි අසුභ භාවනාව ගැන සාකච්ඡා කරේ. එයින් ලබන ඵල ප්‍රයෝජනය බොහොම වටක් එක්ක. නමුත් මම කොටස් 32 විස්තර කරේ නැහැ. ඒවා පොත්පත් වලින් හොයාගන්න ඕනේ. ඒ ටික නෙවෙයි මට අවශ්‍යතාවය තිබුණේ. මේකෙන් ලැබෙන ප්‍රයෝජනය සහ ඒ පියවරවන් වලදී තමන් ඒවා හඳුනා ගන්න හැටි සිහිය නුවණ වීරිය වැනි ගුණාංගයන් මේක තුලින් වර්ධනය කරගන්න හැටි අවසාන ඉලක්කය දක්වා මේක ඔසවාගෙන යන හැටි පිළිබඳව තමයි සාකච්ඡා කිරීමේ ලොකු අවශ්‍යතාවයක් තිබුණේ. ඉතින් මං හිතනවා ඒ ඉලක්කයට අපි ගියා කියලා ඉතින් සතර කමඨහන ගැන තව ගවේෂණය කරලා මේ தත්තට යන්න තමන් බොහෝ වශයෙන් සීලය ආරක්ෂා කරන්න ඕනේ. සීලය ආරක්ෂා කරගෙන ඒ සීලය තුලින් උපදින ප්‍රමෝදය භාවිතා කරගෙන තමන්ගේ පැත්තෙන් ඇති කරගත යුතු తত্ত্বය හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද චිත්ත ප්‍රමෝදය තමයි අපි බලාපොරොත්තු වෙන ඉලක්කය සීලයෙන්. එතකොට පරිඋත්ථාන මට්ටමට පෙර ආතුව විතික්‍රමන මට්ටම අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ හිත නොසන්සුන් වෙන එක අයින් වෙන්නේ මේ චිත්ත සමාධියෙන්. ඉතින් ඒකෙන් අපිට ලබාගත හැකි ප්‍රයෝජන අප්‍රමාණයි පින්වත්නි. ඔය අසුභය වැනි දෙයක් භාවිතා කරලා චිත්ත සමාධිය ඇති කරගත්තා නම් ඒක සමාධියමයි. ඒ සමාධිය හේතු වෙනවා තරහ යන එක අඩු වෙන්න. හරි ඒ සමාධිය හේතු වෙනවා. ඉතින් අසුභය කියන එකෙන් උනේ ලෝභය අඩු වෙන එක. නමුත් ව්‍යාපාදයට ඒක කොහොමද වෙන්නේ කියලා කෙනෙක් අහයි. අසුභය තුලින් හදාගත්ත සමාධියින්ද හිතේ නොසන්සුන්කම් නැති වෙනවා. අසුභය නිසා හදාගත්ත සමාධිය නිසා හිතේ නොසන්සුන්කම් නැති වෙනවා. අන්න ඒ නොසන්සුන්කම් නැති වෙනකොට හරිද? ඒ නොසන්සුන්කම් නැති වෙනකොට හිතේ තරහ ආදී උපදින ස්වභාවය අඩු වෙනවා. මොකද තරහ කියන්නේ අකුසලයක්. අකුසලයක් එන්නේ අකුසලයට එක්ක අනිවාර්යයෙන්ම නොසන්සුන්කම කියන එක ඇති වෙනවමයි. උද්දච්චය කියන එක. එතකොට දැන් උද්දච්චයට අපි බෙහෙත් දීලා තියෙනවා නම් අකුසලයට නැගෙන්න බාධාවක් වෙනවා. උද්දච්චය ඇති වෙන ස්වභාවය අඩු වෙනවා. එතකොට එක කමඨහනකින් මොකක් හරි එකකින් යම් කිසි කෙනෙක් සමාධියක් සකස් කරගෙන තියෙනවා නම් ඒ සමාධිය හේතු වෙලා අනෙකුත් අකුසලයන් යට යනවා. හරි ඒ සමාධිය හේතු වෙලා අනිකුත් අකුසලයන් යට යනවා. ඉතින් ඒකට ඍජුවම තරහට මෛත්‍රිය පාවිච්චි කරේ නැති වුණාට අසුභය තුලින් නැත්නම් මෛත්‍රිය වඩපු කෙනෙකුට ඒ මෛත්‍රිය තුලින් ඇතිවෙන සමාධිය කෙලෙස් ධර්මයන් අයින් වෙන්න හේතු වෙන හින්දා ප්‍රබල වශයෙන් රාගාදී කෙලෙස් ධර්ම යටපත් වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඒකින්ද චිත්ත විසුද්ධිය ඇති කර ගන්න එක කමඨහන ප්‍රබල කිරීම අත්‍යවශ්‍යයි. හැබැයි ලොකු ලාභයක් අනිකුත් සතර කමඨහනට අදාළ අනිකුත් කමඨහනුත් වර්ධනය කරගෙන තිබීම ලොකු ලාභයක්. ඉතින් ඒ විදිහට ඒකාග්‍ර හිතක් සකස් කර ගැනීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ தත්ත්වෙට කෙටියෙන්ම කියනවා නම් පංච නීවරණයන් යටපත් වෙලා සිත එකඟ වෙන මට්ටමට ආපුවාමයි අපි කියන්නේ චිත්ත විසුද්ධියටපත් වුණා කියලා. පංච නීවරණයන් යටපත් වෙලා සිත එකඟ වෙන මට්ටමට ආපුවාමයි අපි කියන්නේ චිත්ත විසුද්ධියටපත් වුණා කියලා. එතකොට මේ කරන කියන දේවල් පිළිබඳව අපිට ඉතා විශාල අවබෝධයක් තියෙන්න ඕනේ. තමන් කරන කියන දේවල් පිළිබඳව ඉතා විශාල අවබෝධයක් තියෙන්න ඕනේ ධර්මානුකූලව. ඉතින් ඒකින්ද
මොහොතකට හිතන්ඩ අපි කලින්ම කතා කරා වගේ මෙවැනි උසස් මානසිකත්වයකට තමන්ගේ සිත පත් කරගණ්ඩ පුළුවන් කියලා දැනුනහම සීලය රකිද්දී. සීලය අධිෂ්ඨාන කරගද්දී. මේවා මතක් වෙනවනම් එක ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. මෙවැනි තත්වකට පත්වෙන්නටයි මම මේ සීලය අධිෂ්ඨාන කරගත්තේ කියලා ඒක මතක් වෙනවා. ඒකට තමයි අපි මේ ගත යුතු උත්සාහය ගන්නේ. අපි මේ ගත යුතු උත්සාහය ගන්න යන්නේ ඒකට ඒ සඳහා තමයි අපි හැම වෙලාවකම නුවණින් කටයුතු කරන්න ඕනේ. තමන්ගේ මේ ලැබිච්ච ජීවිතයේ අසහනකාරීව හැමදාම රැඳෙන්නේ නැතුව ඒ හැම එකකින්ම අයින් වෙලා සුවදායක තත්ත්වයක් උපදවා ගැනීම නේද වටින්නේ. සුවදායක තත්ත්වයක් උපදවා ගැනීම නේද වටින්නේ කියලා තමන් තේරුම් ගන්න ඕනේ. කෙලෙස් වලට ඉඩ දෙන්න එපා. ඒ කෙලෙස් වලට ඉඩ දෙන්නේ නැති වෙන්න නිකන් නෙවෙයි දත් මිටි කාගෙන විතරක් කෙලෙස් අයින් කරන්න බෑ. ඒකට බෙහෙත් ගල්වන්න ඕනේ. ඒකට බෙහෙත් යොදවන්න ඕනේ. එතකොට තමයි හැකියාවක් තියෙන්නේ. පැහැදිලිවම ඊටාම විශාල හැකියාවක් තියෙන්නේ. එතකොටයි තමන්ට යා යුතු මඟ විවර කරගන්න. ඉතින් ඒක හින්දා අපි ඊටාම හොඳින් දැනගෙනම කටයුතු කරන්න ඕන. අපේ කටයුතු ටික දැනගෙනම සිද්ධ කරන්න ඕනේ. නොදැනගෙන සිද්ධ කරාට නොදැනගෙන යමක් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් උපදින්න පුළුවන්. ලැබෙන ප්‍රතිඵලය දැනගෙනම අපි ඒ ගමන යනවා නම් ඒ ගමන ස්ථාවරයි. ඒකයි අපි මේ විදිහට මේ කරුණු කාරණා විස්තර කරලා දෙන්නේ. යා යුතු ඉලක්කය පිළිබඳව මං හිතන්නේ කාටත් පැහැදිලි ඇති. එහෙනම් චිත්ත විසුද්ධිය ඇති කරගන්න උපරිම උත්සාහ කරන්න අපිට පුළුවන් හෙට දවසේ ඉඳලා සල්ලේක සූත්‍රය ඇසුරෙන් තියෙන ක්‍රමවේදයන් ටික. හරිම අපූර්ව ක්‍රමවේදයන් ටිකක් තියෙනවා. හෝරා 7ක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු අයට ඒක ග්‍රහණය කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඊටත් වැඩිය විස්තීර්ණව අපිට මේක කතා කරන්න අවස්ථාව තියෙනවා. ඒකින්ද අපි උත්සාහ කරමු සල්ලේක සූත්‍රයට අනුව තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න මේ චිත්ත විසුද්ධියට පත්වෙච්ච කෙනෙකුට කොහොමද ඒක කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න අපි උපරිම උත්සාහ කරමු හෙට දවසේ ඉඳලා. ඉතින් එහෙමනම් අද දවසෙත් අපි ධර්මයේ ශ්‍රවණය කළ ජනිත කරගත්ත සියලු පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු. කල්යාණ මිත්‍ර දායකත්වය ලබාගෙන අපිට මේ අවස්ථාව ලබා දෙන පින්වන්ත පිරිසට. ඉතින් ඒ අය ලබා දුන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය කල්යාණ මිත්‍ර දායකත්වය හේතුවෙන් සසර වසනා තාක්කල් ඒ අත්තන්ට පාප මිත්‍රයෙක්ගේ ඇසුරකටපත් නොවන්නට හේතු වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිබඳව නිරතුරුව ලැබේවා. අවසාන වශයෙන් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ රත්මලාන ආදර්ශ නගර මාවත අංක 18 ලිපිනේ පදිංචි කාන්ති මුණසිංහ අරනායක මහත්මිය කියලායි සඳහන් කරලා තියෙන්නේ. අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේ සහ ජයමග නාලිකාවේ කාර්ය මණ්ඩලයට මෙම උතුම් කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය හා නිරෝගී සුව සම්පත හා දීර්ඝායුෂ ලැබේවා කියලා මතක් කරලා තියෙනවා. ඒ වගේම නීතිඥ විමලසිරි අරනායක පියතුමා උපන්දිනය වශයෙන් සඳහන් කරලා තියෙනවා පෙබරවාරි 28 කියලා සහ කාන්ති මුණසිංහ අරනායක මෞතුමිය ඒත් ඔක්තෝබර් 24 උපන්දිනය කියලා සඳහන් කරලා තියෙනවා. අවුරුදු 79ක් සපිරීම නිමිත්තෙන් පුතුන් තිදෙනා වන ශරිත අරනායක සුයාම අරනායක සුසීම අරනායක සහ ලේලිවරුන් මුණුපුරු මිනිපිරියන් විසින් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරන්නට නීතිඥ විමලසිරි අරනායක පියතුමාට කාන්ති මුණසිංහ අරනායක මෞතුමියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටයි මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබන්නේ. ඒ වගේම මුණුපුරු මිනිපිරියන්ගේ සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට යහපත් සේවයක් සිදු කෙරේවා කියන අරමුණෙනුත් රටට යහපත් සේවයක් සිදු කෙරේවා කියන අරමුණෙනුත් තවත් දෙපාර්ශ්වයේම අභාව ප්‍රාර්ථනා දෙමව්පියන් සොයුරු සොයුරියන් ඥාති හිත මිත්‍රාදීන් සසර ගමන නිම වී නිවන් සුව අත් වේවා සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේම සොයුරියන් දෙදෙනාට සහභාගී වූ සැමට එක්ව දහම් මගෙහි යන කිරිබත් යොඩ මිතුරියන් සැමටත් අරනායක රණවක හෙට්ටිආරච්චි සහ ඒකනායක පවුල්වල සැමටත් සියලු ලෝකවාසීන්ටත් ධර්මයේ ශ්‍රවණය කළ සැමටත් ධර්ම අවබෝධය ලැබේවා නිරෝගී සුව සම්පත ලැබේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ඒ කල්යාණ මිත්‍ර දායකත්වයේ ලබන පින්වන්ත පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.
කාන්තිමුණ සිං අරනායක මහත්මිය ඇතුළු සුජීවත්ව වාසය කරන ඒ දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මිය පරලෝකීය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම